මං වෘත්ත චතුරස්‍ර පාඩමේ පළවෙනි ප්‍රමේය මෙතන ලියලා තියෙනවා. මොකක්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. දැන් ඔහොම කිව්වට ඔයාලට තේරෙන්නේ නැහනේ. මේ තියෙන ප්‍රමේය වුණාට ඔයාලට මේ මෙලෝදියක් තේරෙන්නේ නැහැ. මොකද හේතුව ඔයා දන්නේ නැහැ වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා. මේ බලන්න. මම මෙන්න මෙතන වෘත්තයක් ඇඳලා තියෙනවා. A B C D කියලා චතුරස්‍රයක් තියෙනවා මේ වෘත්තේ. හොඳට බලන්න දරුවනේ. මේ චතුරස්‍රයේ A කියන ශීර්ෂයයි B කියන ශීර්ෂයයි. ශීර්ෂයක් කියන්නේ මොකද්ද? චතුරස්‍රයක එක මුල්ලක්. C කියන ශීර්ෂයයි D කියන ශීර්ෂයයි. මේ A B C D කියන චතුරස්‍රයේ ශීර්ෂ හතරම මෙන්න මේ වෘත්තය මත වෘත්තයේ උඩ පිහිටන නිසා තමයි දරුවනේ අපි වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ. මොකද්ද? චතුරස්‍රයක ශීර්ෂ හතරම වෘත්තයක් මත පිහිටියොත් අපි අන්න ඒකට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. එහෙනම් මෙන්න මේ වගේ එකක් වෘත්ත චතුරස්‍රයක් වෙනවද? වෘත්තයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මේක වෘත්ත චතුරස්‍රයක් වෙනවද? නෑ. ඇයි? 1 2 3යි 4 වෙනි ශීර්ෂයේ තියෙන පිට. එහෙනම් මෙයා වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි. මෙයා බලන්න. මෙයා වෘත්ත චතුරස්‍රයක් වෙනවද? නෑ. මම මේක පොඩ්ඩක් වෙනස් කරලා මෙහෙම අදින්න. දැන් ඒත් වෙනවද? නෑ. ඇයි? 3ක් තියෙනවා වෘත්තයේ උඩ. මෙයා වෘත්තයේ උඩ නෙමෙයි. එහෙනම් ඔයාලට තේරෙනවා වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකද්ද? වෘත්තය මත චතුරස්‍රයේ ශීර්ෂ හතරම පිහිටනවා නම් අන්න එකට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. ප්‍රමේය මොකද්ද කියන්නේ? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. පරිපූරකයි කියන්නේ දරුවනේ අංශ 180යි. පරිපූරකයි කියන්නේ අංශ 180යි. එහෙනම් ප්‍රමේයට අනුව කවුරු හරි කිව්වොත් ඔයාට මෙන්න මේක වෘත්ත චතුරස්‍රයක් වෙනවා කියලා අන්න එහෙම කියපු ගමන් ඒ කියන්නේ ඔයාලට ගාණ දෙන්නේ එහෙමනේ. ඔයාලට ගාණ කියනකොට සමහරක් වෙලාවට දෙනවා ABCD වෘත්ත චතුරස්‍රයකි. එහෙම වෘත්ත චතුරස්‍රයක් කියලා කියපු ගාම්ම ඔයා දැනගන්න ඕනේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා කියලා. සම්මුඛ කෝණ කියන්නේ මොන කෝණද දරුවනේ? මූණට මූණ ඉන්න දෙන්න. මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි. මොකද වෙන්නේ? මේ දෙන්නගේ එකතුව 180ක් වෙන්න ඕනේ. ඔන්න ඔකට තමයි කියන්නේ සම්මුඛ කෝණ පරිපූරක වෙනවා කියලා. ඔයා හිතන්න මෙහෙම. මෙයා 2x. මෙයා x. මම මෙයාට දාන්නම් 5y. මෙයාට y කියලා දාන්නම්. ඔයලාගන් මේ කෝණ දෙක සමානයි කියලා නෙමෙයි කියන්නේ. මේ කෝණ දෙකේ එකතුව අංශ 180යි කියලා කියන්නේ. බලන්න. දැන් මේක වෘත්ත චතුරස්‍රයක් කියලා කිව්වොත් 2xy එකතු කරාම කීයද? 3x වෙනවනේ. මේ දෙකේ එකතුව අංශ 180ක් වෙන්න ඕනේ. එහෙනම් x හොයන්න 3ෙන් බෙදනවා. මේ පැත්තත් 3ෙන් බෙදනවා x සමානයි අංශක 60යි. කොයි වෙලාවකත් කියන්නේ සම්මුඛ කෝණ සමානයි කියලා. එහෙම එකක් නෙමෙයි කියන්නේ. සම්මුඛ කෝණ වල එකතුව පරිපූර්ණ කරනවා. ඒ කියන්නේ අංශ 180ක් වෙනවා. බලන්න දැන් එහෙනම් y හොයමු. මෙතන තියෙන්නේ y, මෙතන තියෙන්නේ 5y. මේ දෙන්න එකතු කරාම කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න එපා. එහෙනම් 5y ට y එකතු කරන්න 6y y සමානයි අංශ 180ක් වෙන්න ඕනේ. මෙයාව 6ෙන් බෙදනවා, මෙයාව 6ෙන් බෙදනවා. එතකොට y සමානයි 18 6ෙන් බෙදුවහම 3යි. ඒ කියන්නේ y සමානයි අංශක 30යි කියලා උත්තරේ එනවා. මම හිතනවා මේක ඔයගොල්ලන්ට හොඳටම තේරෙන්නේ නැති. මම යනවා ඔයගොල්ලන්ගේ අභ්‍යාස පොතේ තියෙන ගානකට මේක ඉතාමත් ලේසි. මේ ගාන මම තෝරගත්තේ මේක හරිම වැදගත්. මොකද කෙටි ප්‍රශ්න වලට මේ වගේ ගණන් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට එනවා. අපෙන් අහන දරුවනේ මුලින්ම BAE වල අගය සොයන්න කියලා. කො BAE? BAE. මෙන්න මේ කෝණයෙන් අපෙන් අහන්න. එතකොට ඒකේ අගය හොයන්නේ කොහොමද? මේ බලන්න දරුවනේ. මෙන්න මේ BDEA මෙන්න මේ BDEA කියන්නේ මම මේ තදට කළු පාටින් ඇඳපේක. ඔයාලට පේනවා මම තදට කළු පාටින් ඇඳපු මෙන්න මේ චතුරස්‍රය. මේ චතුරස්‍රය දරුවනේ වෘත්ත චතුරස්‍රයක්ද නැද්ද? මේක වෘත්ත චතුරස්‍රයක්ද නැද්ද? වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ඇයි ඒ? 1යි 2යි 3යි 4යි. ශීර්ෂ හතරම තියෙන්නේ කොහෙද? වෘත්තය මත. එහෙනම් මේක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. දැන් මම මොකක්ද කියන්නේ? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. එහෙනම් මේ තියෙන්නේ සම්මුඛ කෝණ දෙක. සම්මුඛයි කියන්නේ මූණට මූණ ඉන්න දෙන්නනේ. මෙයයි 180ක් වෙන්න ඕනේ එකතුව. එහෙනම් මෙතන ඉන්නේ 105යි. මෙයා 105යි. එහෙනම් මෙයා කීයද?
මම ලියනවා මෙයාට x කියලා. එහෙනම් මේ දෙක එකතු කීයක් වෙන්න ඕනේද? x ධන 105 සමානයි අංශක 180ක් වෙන්න ඕනේ. එහෙනම් x තනි කරගන්න 105 අනිත් පැත්තට දාන්න. x සමානයි 180 ඍණ 105. උත්තරයට එනවා x සමානයි 75යි කියලා. එහෙනම් BAE කියන්නේ කීයද දරුවනේ? BAE කියන්නේ අංශක 75යි කියලා අපිට උත්තරේ එනවා. අපේ දෙවෙනි ප්‍රශ්نين අහනවා CBA වල අගය සොයන්න කියලා. බලන්න. CBA කියන්නේ මෙන්න මේ තියෙන ලොකු කෝණය. මෙන්න මේ තියෙන ලොකු කෝණය හොයන්න නම් බලන්න CBA අයිති වෙන වෘත්ත චතුරස්‍රයක් තියෙනවද කියලා? තියෙනවනේ දරුවනේ. මේ බලන්න. මම මේ රතු පාටින් අඳින්නම්. මේ තියෙන වෘත්ත චතුරස්‍රයක් නේද? මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ CBA කියන කෝණය අයිති වෙනවා. එහෙනම් මේ කෝණයට සම්මුඛ කෝණය කීයද? 32යි 27යි. 32යි 27යි කීයද දරුවනේ? 59යි. මෙයා 59යි. එහෙනම් අපි දැන් කිව්වා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා කියන්නේ. ඒ කියන්නේ එකතු 180ක් වෙනවා කියලා කිව්වා. මෙයා 59 නම් මේ සම්පූර්ණ එක්කෙනා 59යි නම් මෙන්න මෙයා තමයි ඉතුරු ටික වෙන්න ඕනේ. එහෙනම් අපි ලියනවා CBA එක හොයන්නේ කොහොමද? 180ෙන් අඩු කරනවා 59ක්. 180ෙන් 59ක් අඩු කරනවා. ඇයි මේ දෙක පරිපූර්ණකයි. මෙයා දැනටමත් තියෙනවා 59යි. එහෙනම් මෙන්න මෙයා හොයන්න තියෙන්නේ. 180ෙන් 59ක් අඩු කරාම කීයද දරුවනේ? උත්තරේ 121යි අංශක කියලා අපිට ලැබෙනවා. එහෙනම් දැන් CBE වල අගය අහන්නේ. බලන්න. CBE මං එයාව පාට කරනවා කොළ පාටින්. මෙන්න මේ කෝණය අහන්නේ අපෙන්. CBE කෝණය. CBE කෝණය. ඒක කොහොමද දරුවනේ හොයන්නේ? බලන්න. ඔයා හොඳට මේ රූපය දිහා බැලුවොත් ඔයාට මෙන්න මේ මම මෙන්න මේ කළු පාටින් අඳින වෘත්ත ඛණ්ඩය පේනවා. මේ කළු පාටින් මම ඇඳලා තියෙන වෘත්ත ඛණ්ඩය පේනවා. මෙන්න මේ වෘත්ත ඛණ්ඩයෙන් දරුවෝ ඔයාට පේනවා වෘත්තය මත ආපාදනය කළ තියෙන කෝණයක් කීයද? 105යි. මේ වෘත්ත ඛණ්ඩයෙන්ම මෙන්න මෙතන තියෙනවා කෝණය. ඒ වෘත්ත ඛණ්ඩයෙන්මයි තියෙන්නේ මේ. ඒ වෘත්ත ඛණ්ඩයෙන්මයි තියෙන්නේ. මෙයා කීයක් වෙන්න ඕනද එහෙනම්? 105යි. හේතුව එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙන නිසා. දරුවෝ එහෙනම් හරිම ලේසි. මෙයා 105යි. අපෙන් අහන්නේ කාවද? මෙන්න මේ කොළ පාට එක්කෙනාව. කොළ පාට එක්කෙනාව අහන්නේ එහෙනම් මේ කොළ පාට කෝණයයි මෙතන තියෙන 27. ඇයි 27 ගන්නෙ? මෙන්න මේ ත්‍රිකෝණය දිහා බලන්න. මේ ත්‍රිකෝණය දිහා බැලුවහම ඔයාලට පේනවා කෝණ තුන එකතුව කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න ඕනේ. මෙයා 27යි, මෙයා 105යි. 105යි 27යි කීයද? 132යි. එහෙනම් මේ දෙක එකතු 132යි. කොළ පාට කෝණය කීයක් වෙනවද එහෙනම්? කොළ පාට කෝණය කියන්නේ CBE කෝණය. 180ෙන් අඩු කරන්න 132ක්. එතකොට උත්තරේ එනවා දරුවනේ අංශක 48යි කිය. හරිම ලේසි. හරිම ලේසි. මොකද්ද අපි ඉගෙන ගත්ත පළවෙනි ප්‍රමේය? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. අපි එහෙනම් සාධනය ගණන් හදමු. දරුවනේ අපි ප්‍රමේය සාධනය කරන්න යන්න කලින් තවත් ප්‍රමේයක් ඉගෙන ගන්න තමයි හදන්නේ බලන්න. චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක නම් එය වෘත්ත චතුරස්‍රයක් වේ. ඒ මොකක්ද? කලින් ඉගෙන ගත්ත ප්‍රමේයේ විලෝමය. කලින් ඉගෙන ගත්ත මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා කියලා. දැන් මොකද්ද කියන්නේ? චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙක පරිපූර්ණක වෙනවා නම් අන්න ඒ චතුරස්‍ර වෘත්ත චතුරස්‍රයක් වෙනවා කියලා තමයි දැන් කියන්නේ. එහෙනම් බලන්න මම ප්‍රමේය ලියලා තියෙනවා. බලන්න මෙතන ඔයාට චතුරස්‍ර දෙකක් දීලා තියෙනවා. ඔයාෙන් අහනවා මේ දෙකෙන් වෘත්ත චතුරස්‍ර වෙන්නේ මොනවද කියලා. බලමු. මේක වෘත්ත චතුරස්‍රයක් කියලා දීලා නැහැ. බලමු මේක වෘත්ත චතුරස්‍රයක් වෙනවද කියලා. මෙතන කෝණය දරුවෝ 128යි. ඔයා දන්නවා මේක සරල රේඛාවක් නිසා සම්පූර්ණ කෝණ 180යි. 180ෙන් 128ක් ගියාම කීයද? උත්තරේ මෙතෙන්ට එනවා 52යි කියලා. එතකොට 52යි 128යි කියන්නේ 180යි. එහෙනම් ඒක හරියි.
මෙතන කෝණය දරුවෝ 52යි. එහෙනම් මේ සම්පූර්ණ කෝණය 180යි. එහෙනම් මෙයා කීයද? 180ෙන් 52ක් ගියාම 128යි. එහෙනම් මෙන්න මේ ABCD කියන චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙකේ එකතුව කීයද කියලා බලන්න දැන්. 128යි 52 කියන්නේ කීයද? 180යි. මේ දෙන්නගේ එකතුව 180යි. එහෙනම් මේ ABCD කියන එක ABCD වෘත්ත චතුරස්‍රයකි. මම දැන් වෘත්ත චතුරස්‍ර පාඩමේ ප්‍රමේයන් දෙකක් ගන්නලා තියෙනවා. හරි? එහෙනම් මේකත් බලමු. මේ කියන්නේ PQRS වෘත්ත චතුරස්‍රයක් වෙනවාද කියලා. මේ කෝණය 110යි. එහෙනම් මෙන්න මේ කෝණය කීයද? සම්පූර්ණ 180ක් නිසා මෙන්න මේ කෝණය අංශක 70යි. බලන්නරෝ මේ PSR කියන මෙන්න මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි. එහෙනම් සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන නිසා මේ පාද ඉස්සරහින් 35යි. එහෙනම් මේ පාද ඉස්සරහත් 35ක් වෙන්න ඕනේ. ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන නිසා 35යි 35යි 70යි. එහෙනම් මම දන්නවා මෙයා කීයක් වෙනවද? එයා 110ක් වෙනවා. දැන් බලන්න දරුවෝ. මෙන්න මේ S කෝණයයි Q කෝණයයි දෙන්නගේ එකතුව බලන්න. 180ක් වෙනවා. එහෙනම් සම්මුඛ කෝණ දෙක පරිපූර්ණක වෙන නිසා අපිට කියන්න පුළුවන් PQSR වෘත්ත චතුරස්‍රයකි. එහෙනම් මේකත් අපිට ගන්න පුළුවන් PQSR. එහෙම නැත්නම් ඔයා මෙතන R තියෙනද ඔයා ලියන්න PQRS වෘත්ත චතුරස්‍රය කියලා. එහෙනම් ඔයා ක්‍රමයන් දෙකම ඉගෙනගෙන ඉවරයි. දැන් අපි සාධනීය ගණන් කීපයක් හදලා ඉගෙන ගත්ත ක්‍රමයේ සාධනීය කරලා බලමු. එහෙනම් දරුවනේ ඔයගොල්ලන්ගේ 21 දෙක අභ්‍යාසයේ 3 වෙනි ගානට මම යොමු වෙලා තියෙනවා. බලන්න. ABCD වෘත්ත චතුරස්‍රයේ AC ආකාර ඇත. BAC කෝණය සමානයි ADC ඍණ ACB බව පෙන්වන්න කියලා ඔයාලට ගාන දීලා තියෙනවා. එහෙනම් මුලින්ම මොකද්ද කරන්න ඕනේ? ABCD කියන වෘත්ත චතුරස්‍රය අඳින්න එපා. ඔන්න බලන්න. මම මුලින්ම වෘත්තයක් ඇඳලා ඊට පස්සේ ABCD කියන වෘත්ත චතුරස්‍රයක් වෙන්නම් අනිවාර්යෙන්ම ශීර්ෂ හතරම වෘත්තයේ මත තියෙන්න ඕනේ. එහෙනම් මම මේක A, මේක B, මේක C, මේක D කියලා නම් කරා. එතකොට ඔයාලට කියනවා AC ආකාර ඇතලු. එහෙනම් මම AC ව යා කරනවා. AC ව යා කරනවා. අපිට කියනවා BAC කෝණය. කෝ BAC? BAC. මම එයාට ගන්නම්කෝ අකුරක්. මම එයාට ගන්නම් x කියලා. BAC කියන්නේ x. ඒ කෝණය සමානයිලු ADC කෝණයට. ADC. මම එයාට ගන්නම්කෝ y කියලා. ADC කියන්නේ y. ඍණ ACB බව පෙන්වන්න. කොහෙද ACB ඉන්නේ? ACB. එහෙනම් මම එයාටත් දාගන්නවා අකුරක් Z කියලා. එයාටත් මම දාගන්නවා Z කියලා. ඔන්න දරුවනේ කියන්න වැදගත්ම කාරණාවක් තියෙනවා. ඕගොල්ලෝ උත්තර පත්‍රයේ මෙහෙම රූපය ඇන්දොත් මෙහෙම අක්ෂර දාගත්තොත් ආයෙ ලියලා ඉන්න ඕනේ නැහැ. මම මෙන්න මේ කෝණේ x ගත්තා මේ කෝණේ z ගත්තා කියලා ලියලා ඉන්න ඕනේ නැහැ. පැහැදිලි ඔයා රූපේ පෙන්නුවා නම් හරි. ඔයා උත්තර පත්‍රයේ ලියන්නේ නැතුව ප්‍රශ්න පත්‍රයේම මේක ලියලා උත්තර පත්‍රය නිකන් අමුණලා දුන්නොත් එහෙම ගුරුවරයාට තේරෙන්නේ ඔයා කොහෙටද මේ x අරන් තියන්නේ y අරන් තියන්නේ z අරන් තියන්නේ කියලා. ඒ නිසා එහෙම උත්තර ලියන්න එපා. ඔයා එහෙම පැහැදිලිව ලියනවා නම් රූපේ පේන්න පැහැදිලිව අඳින්න. ඊට පස්සේ ඔයාට මේ දේවල් එක දිගටම ආදේශ කරලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා රූපේ අඳින්න නැතුව මුකුත් කරන්නේ නැතුව ඉන්නවා නම් ඔයා අනිවාර්යෙන්ම උත්තර පත්‍රය ලියන්න ඕනේ මම මෙන්න මේ කෝණය. උදාහරණ විදිහට කිව්වොත් CAB කෝණය x ලෙස ගනිමු කියලා වගේ දේවල් මම කලින් ඕන තරම් කරලා තියෙනවා. අන්න ඒ වගේවත් ගන්න ඕනේ. දැන් මේ වගේ ගානක ආවම මේ වගේ ගානක් අනිවාර්යෙන්ම ඔයා උත්තර පත්‍රය අඳින්න එපා. මොකද ඔයාලට රූපේ දීලා නැහැනේ. එහෙනම් මේක මම ඇඳා. දැන් මම ඇඳ විදිහම මට ගාන හදා ගන්න පුළුවන්. බලන්න. මෙයා x කියලා මම ගත්තා, මෙයා z කියලා මම ගත්තා, මෙයා y කියලා මම ගත්තා. දැන් මම මෙන්න මෙයාටත් අකුරක් දාගන්න. මම එයාට දාගන්නම්කෝ a කියලා. ඇයි මම එහෙම දැම්මේ? මෙතන ත්‍රිකෝණයේ කෝණ තුන එතකොට සම්පූර්ණ වෙනවා. මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙකත් සම්පූර්ණ වෙනවා. අන්න ඒ නිසා තමයි මම එයාට a කියලා දැම්මේ. එහෙනම් මම දැන්
සාධනය කරන්න යන්නේ මම ලියනවා සාකයු. මොකද්ද සාධනය කළ යුත්තේ? BAC කෝණය සමානයි ADC කෝණය ඍණ ACB බව. ඔක තමයි සාධනය කරන්න තියෙන්නේ. මම එහෙනම් ලියනවා සාධනය. දරුවනේ බලන්න ABC ත්‍රිකෝණයෙන් මට ලියන්න පුළුවන් මොකද්ද? x ධන a ධන z. x කෝණය ධන a කෝණය ධන z කෝණය සමානයි කීයද? අංශක 180යි. ඇයි ඒ? ත්‍රිකෝණයක කෝණ අංශක 180ක් නිසා. හේතුව ලිව්වා. බලන්න මම දැන් ගාන හදාගෙන යන්නේ. කොයිකටත් ගාන හදලා ඉවර කරන්න කලින් බලන්න මට මොකද්ද අවසානයේ ඕනේ කියලා. මොකද මම මේ අකුරු ටිකක් දාගෙන තියෙන්නේ. බලන්න මට අවසාන උත්තරේ කොහොමද දෙන්න ඕනේ? BAC කෝණය. කොහෙද BAC ඉන්නේ? BAC කියන්නේ x. x කෝණය සමාන වෙන්න ඕනේ ADC. ADC කියන්නේ y කෝණය. y ඍණ ACB කෝ ACB. මට අවසාන උත්තරේ දරුවෝ හදාගෙන ගිහිල්ලා ආවනම් x සමානයි y ඍණ z කියලා මගේ උත්තරේ හරියටම හරි. එහෙනම් මම දැන් ඒක තමයි පෙන්වන්න ඕනේ. මම ලිව්වා මුලින්ම මේ ත්‍රිකෝණ දිහා බලලා x ධන a ධන z සමාන 180යි කියලා. මට මෙන්න මේ දෙකේ එකතුවක්. ඒ කියන්නේ a ධන y සමාන 180යි කියලා ලියන්නත් පුළුවන්. හේතුව මොකද්ද? වෘත්ත චතුරස්‍රයේ මොන කෝණද? සම්මුඛ කෝණ පරිපූරක නිසා. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූරක නිසා a ධන y සමාන 180යි. දරුවනේ දෙකේම දකුණු පැත්ත සමාන නිසා මම ලියනවා එම නිසා x ධන a ධන z සමානයි a ධන y කියලා. බලන්න මේ දෙකේම දකුණු පැත්ත දෙක සමාන නිසා මම වම් පැත්ත දෙක සමාන කරගත්තා. බලන්න මට ඕනේ x y z කියලා උත්තරයක් එන්න ඕනේ. මට තියෙනවා x තියෙනවා z තියෙනවා y තියෙනවා ඊට අමතරව a තියෙනවා. a කියන එක නා මට කරදරයක් නේ. එහෙනම් මම a වයින් කරනවා. මම එහෙනම් ලියනවා දෙපසින්ම a අඩු කිරීම. මම ලියනවා x ධන a ධන z ඍණ a සමානයි a ධන y ඍණ a. ඔන්න ලියන්න. දෙපසින්ම a අඩු කිරීම. බලන්න මේ තියෙන ධන a මේ තියෙන ඍණ a. ධනයට ඍණ a කැපිලා ගියා. මෙතන තියෙන ධන a මෙතන තියෙන ඍණ a කැපිලා ගියා. උත්තරේ එනවා x ධන z සමානයි y. මට ඒක දෝනේ නෑ. මට ඕනේ x සමානයි y ඍණ z. එහෙනම් දරුවනේ මම උත්තරේ අරගෙන ඉවරනේ. මොකද්ද කරන්න තියෙන්නේ? x තනි කරගන්න. x සමානයි ධන z අර පැත්තට ගියා. y ඍණ z වේ. එහෙනම් මොකක්ද දරුවෝ? මගේ උත්තරය ඇවිල්ලා ඉවරයි. එම නිසා මට ලියන්න පුළුවන් BAC කෝණය සමානයි ADC කෝණය ඍණ ACB කෝණය කියලා. බලන්න මගේ ගාන සාර්ථකව මම හදලා අවසන් කරා. අපි ඊගාව ගානට යමු. දරුවනේ මම 21 දෙක අභ්‍යාසයේ 5 වෙනි ගාන හදන්නයි හදන්නේ. බලන්න CDFE වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න කියනවා. දැන් චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් කියන මොකද්ද වෙන්න ඕනේ? සම්මුඛ කෝණ පරිපූරක වෙනවා නම් වැඩේ හරි. බලන්න අපි කොහොමද මේක කරන්න යන්නේ? මේ රූපෙ දිහා දැක්කහම CDFE වෘත්ත චතුරස්‍රයක් කරන්න නම් මම බලනවා මොකක්ද තියෙන්නේ. සමාන්තර රේඛා දෙකක් තියෙනවානේ. එහෙනම් මම හිතනවා මෙන්න මෙහෙම. මම ගන්නවා දරුවනේ මෙන්න මේ කෝණය මම ගන්නවා x කියලා. මම අර කලින් කිව්වා වගේ මෙහෙම ඔයා ගන්නවා නම් උත්තර පත්‍රයේ අඳුන එක තමයි හොඳම වැඩේ. එහෙනම් මේක මම ගන්නවා x කියලා. මේක x කියලා මම ගත්තොත් දරුවනේ මේ රේඛා දෙක සමාන්තර නිසා ඔයාට පේනවා z අකුරක් තියෙනවා. එහෙනම් මෙන්න මෙයත් කවුද? x වෙනවා. මෙයත් x මෙයත් x. හේතුව z අකුරට තියෙන්නේ ඒකාන්තර කෝණ. දරුවනේ හොඳට බලන්න මෙන්න මෙතන. මෙන්න මෙතන තියෙන CB කියන වෘත්ත ඛණ්ඩය දිහා බලන්න. මේ CB කියන වෘත්ත ඛණ්ඩයෙන් වෘත්තය ආපාතනය කරන කෝණයක් තියෙනවා කීයද? x කියලා මම ගත්ත එක. මේ වෘත්ත ඛණ්ඩයෙන්ම තව කෝණයක් තියෙනව නේද මෙන්න මෙතන.
හොඳට බලන්න. මේ තියෙන්නේ CB වෘත්ත ඛණ්ඩයෙන් එන එක කෝණයක්. මේ තියෙන්නේ CB වෘත්ත ඛණ්ඩයෙන් එන තව කෝණයක්. එහෙනම් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන නිසා දරුවනේ මෙයාවත් මම ගන්නවා කවුරු කියලාද? x කියලා. බලන්න ගාන හැදෙන ලස්සන. මම මෙයාව තමයි x කියලා හිතලා ගත්තේ. මෙයා x නිසා මෙයාත් x වුණා. මෙයා x නිසා මෙයාත් x වුණා. හේතුව මොකද්ද? එකම ඛණ්ඩයේ කෝණ. දරුවනේ හරිම ලේසිනේ. මේ බලන්නකො. මෙයා x නම් මේ තියෙන්නේ තනිකර සරල රේඛාවක්. මේකේ සම්පූර්ණ කෝණ 180යි. එහෙනම් 180න් x අඩු කරාම මේ කෝණය කීයද? 180 ඍණ x වෙනව නේද? මට පෙන්වන්න තියෙන දරුවනේ CDFE කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා. එහෙනම් මෙතන කෝණය x, එයාගේ සම්මුඛ කෝණය 180 ඍණ x. හරිම සරලයි. මම මේ දෙක එකතු කරගම මොකද්ද වෙන්නේ? මේ කෝණයයි මේ කෝණයයි කෝණ දෙක එකතු කරපු ගමන්ම මගේ ඍණ x ට ධන x කැපිලා ගිහිල්ලා කෝණ දෙක එකතුව 180ක් වෙනවා. ගාන එතනින් 40 ඉවර වෙනවා. බලන්න. ඉතාමත් ලේසියෙන් අපි ගාන හිතපු හැටි. එහෙනම් මොකක්ද දැන් කරන්න ඕනේ? අපි හිතපු දේ ලියන්න ඕනේ. අපි ලියනවා සාකයු CDFE වෘත්ත චතුරස්‍රයක් බව. ඔය තමයි ලියන්න තියෙන්නේ. වෙන ලියනවා සාධනය. මම මුලින්ම කොහොමද හිතුවේ? මම මුලින්ම හිතන්න ගත්තේ මෙයාව x කියලා. එහෙනම් මම ලියනවා BAC සමානයි x ලෙස ගනිමු. BAC x නම් AEF කෝණය. එම නිසා AEF කෝණය කීයද වෙන්නේ? x වෙනවා. හේතුව z අකුරට තියෙන්නේ ඒකාන්තර කෝණ. AEF කියන්නේත් x වෙනවා ඒකාන්තර කෝණ. තව එකක් තමයි මොකද්ද? CB කියන වෘත්ත ඛණ්ඩයෙන්ම තමයි x තියෙන්නේ. CB වෘත්ත ඛණ්ඩයෙන්ම තමයි මෙතන x එන්නේ. ඒ කියන්නේ මේ කෝණ දෙකම සමානයි. එහෙනම් මම ලියනවා BDC කෝණය සමානයි x. හේතුව මොකක්ද දරුවනේ? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. අපි මේ පාඩේ ඉගෙන ගත්තේ 10 වසරේදී. එතකොට මෙයා x, මෙයාත් x, මෙයාත් x කියලා කිව්වා. එහෙනම් මම දැන් කියන්නේ මොකද්ද? CEF කෝණය. CEF කෝණය සමානයි අංශක 180 ඍණ x. ඇයි ඒ? සම්පූර්ණ 180යි මෙයා x නම් මෙයා අඩු කරාම මෙතන එන්නේ 180 ඍණ x. හේතුව ලියනවා සරල රේඛාවක් මත කෝණය අංශක 180ක් නිසා. හේතුව ලිව්වා. ඊගාට මොකද කරන්න තියෙන්නේ? මට දැන් පැහැදිලි උත්තරේ මම හිතලා ඉවරයි. එහෙනම් මම ලියනවා CEF කෝණය ධන CDF කෝණය. CDF කෝණය. CEF කියන්නේ කීයද දරුවෝ? 180 ඍණ x. CDF කියන්නේ කවුද? මේ බලන්න. CDF එයත් x නේ. එහෙනම් ලියනවා CDF කියන්නේ කීයද? එයත් x. අපි කලින් CDF කියලා ලියලා නැහැ කොහෙවත්. මේ බලන්න. අපි ලියලා තියෙන්නේ CDB. ඒ කියන්නේ CDB කියලා. මේ කෝණය. ඒ කෝණයයි CDF කෝණයයි දෙකේ කිසිම වෙනසක් නැහැ. ඔයාලට කැමති නම් ලියන්න පුළුවන් CDF කෝණය සමානයි CDB කෝණය කියලා. ඒත් ප්‍රශ්නයක් නැහැ. නැතත් එහෙම තිබ්බහම බලන කෙනාට හොඳටම තේරෙනවා. ඔයා ලියනවා නම් ඔයාට වඩා හොඳයි. එහෙනම් දැන් මොකද වෙන්නේ දරුවෝ? මේ දෙක එකතු කරනකොට ධන x ඍණ x කැපෙනවා. එම නිසා CEF කෝණය ධන CDF කෝණය සමානයි අංශක 180ක් වෙනවා. අපිට ලියන්න පුළුවන් එම නිසා CDFE වෘත්ත චතුරස්‍රයක් වේ කියලා. චතුරස්‍රයක් වේ හේතුව සම්මුඛ කෝණ පරිපූරක නිසා. බලන්න සාධනය සම්පූර්ණයෙන්ම අවසන් වුණා. අපි ඊගාව ගන්නට යමු. එහෙනම් දරුවනේ මම 21 දෙක අභ්‍යාසයේ 6 වෙනි ගානට යනවා. බලන්න රූපයට අනුව ඔයාලට කියනවා AB විස්කම්භයක් වේ නම් AB කෙනෙක් කෙනා විස්කම්භයක් වෙනවා නම් අපිට කියනවා
APB කෝණය සමානයි CAB ධන ABC බව පෙන්වන්න කියලා. එහෙනම් බලන්න මොකද්ද මේ කියන්නේ? AB කියන්නේ විස්කම්භයක් කියනවනේ. AB කියන්නේ විස්කම්භයක් කියපු ගමන් අපිට වැදගත් කාරණාවක් තියෙනවා. මොකක්ද දරුවනේ? AB විස්කම්භයක් නම් වෘත්තය කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ මේ පැත්ත අර්ධ වෘත්තයක්, මේ පැත්ත අර්ධ වෘත්තයක්. එහෙනම් ඔයා දන්නවා අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වෙන නිසා මෙතන අංශක 90යි, මෙතන අංශක 90යි. හරි? එහෙනම් ඒක අපි මුලින්ම ලකුණු කරගත්තා. අපි තාම ගාන හිතනවා. තාම ලියන්නේ නැහැ. ඊළඟට බලනවා APB කියන්නේ කවුද? A මෙතන, P මෙතන, B මෙතන. එහෙනම් මම ලියනවා APB කියන්නේ x කියලා. මෙයා x කියලා ලිව්වොත් එහෙම ලියපු ගමන් ඔයාලට තේරුම් ගන්න වෙනවා. මෙයාත් කවුද? මෙයාත් x. ඇයි ඒ? ප්‍රතිමුඛ කෝණ. දරුවනේ මෙතන අංශක 90යි නම් මෙතනත් අංශක කීයද? 90යි. ඇයි? සරල රේඛාවක බද්ධ කෝණ අංශක 180යි. මෙතන 90යි නම් මෙතනත් අංශක 90යි. අපෙන් අහන්නේ CAB නේ. කොහොද? CAB. එහෙනම් මෙන්න මේ කෝණයයි ABC කියන මෙන්න මේ කෝණයයි දෙකේ එකතුව APB. ඒ කියන්නේ මෙන්න මේ x කෝණයට සමාන එක තමයි පෙන්වන්න ඕනේ. එහෙනම් මම ගමු CAB කියන එක්කනට මම ගන්නම්. මෙයා x කියලා ගත්ත හින්දා මම මෙයාට ගන්නම් y කියලා. ABC කියන කෝණයට මම ගන්නම් z කියලා. එහෙනම් දරුවනේ මට මේක හදන්න දැන් ක්‍රම දෙකක්. ඔන්න බලන්න. මෙයා x මෙන්න මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් ලොකු ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණයට මොකුත් නැහැනේ. එහෙනම් මම එයාට දාගන්නම් මෙයා x දැම්ම, මෙයා y දැම්ම, මෙයා z දැම්ම, මෙයාට දාන්නම් simple r කියලා. එයා simple r. බලන්න. මට දැන් සාධනය කරන්න තියෙන්නේ. මම එහෙනම් දැන් ලියනවා මොකද්ද? සාධනය කරලා අවසානයේ මට ලැබිය යුතු පිළිතුර. මොකද්ද? APB කියන්නේ කවුද? APB. එහෙනම් අවසාන පිළිතුර මට කොහොමද දෙන්න ඕනේ? APB කෙනෙක් කෙනා කවුරු වෙන්න ඕනේද මගේ? එයා x වෙන්න ඕනේ. CAB එයා කවුද? මං ගත්ත විදිහට නම් එයා y වෙන්න ඕනේ. ABC කියන්නේ එයා z වෙන්න ඕනේ. මම දාගත්ත දත්ත විදිහට නම් මම දාගත්ත බීජීය අකුරු විදිහට නම් මගේ අවසාන උත්තරේ මෙන්න මෙහෙම එන්න ඕනේ. එහෙනම් අපි ඒ උත්තරේ ගන්න ගාන හදලා බලමු. මම එහෙනම් මොකද මුලින්ම ලියන්නේ? සාධනය කළ යුත්තේ මොකද්ද? APB කෝණය සමානයි CAB කෝණය ධන ABC කෝණය බව. ඔක තමයි මම සාධනය කරන්න යන්නේ. එහෙනම් මම ලියනවා සාධනය. මොනවද මම දන්නේ? ADB කෝණය සමානයි කාටද? AEB කෝණයට. AEB කෝණයයි ADB කෝණයයි සමානයි. ඒ කෝණ දෙකම අංශක 90 නිසාම ලියනවා. ඒ දෙකම සමානයි අංශක 90ට. කොහොම ලියන්න පුරුදු වෙන්න. එතකොට අපේ පේලි ඉතුරුයි. හේතුව මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණ මොනවා නිසාද? සෘජු කෝණ වෙන නිසා. අර්ධ වෘත්තයේ කෝණ සෘජු කෝණ නිසා කියලා මම හේතුව ලිව්වා. එහෙනම් CEP කෝණයයි CDP කෝණයයි සමානයි කීයක් වෙන්න ඕනද? අංශක 90යි. ඒ දෙකම අංශක 90 වෙන්න ඕනේ. හේතුව සරල රේඛාවක කෝණය අංශක 180ක් නිසා. එහෙනම් ඒකත් හරි. දැන් මම මොකද කරලා තියෙන්නේ? මම දැන් ලියලා තියෙනවා මෙන්න මේ දෙක. එහෙනම් දැන් මේ දෙන්නම අංශක 90යි. CEP කියන්නේ CEP අංශක 90යි. CDP කියන්නේ අංශක 90යි. එහෙනම් මේ දෙන්නම 90යි නිසා මෙතන 180ක් ගිහිල්ලා මෙන්න මේ තියෙන මොකද්ද? පාද හතරක්. ඒ කියන්නේ චතුරස්‍රයක්. එහෙනම් මම උත්තරේ මෙතන ඉඳන් ලියනවා. දරුවෝ මම මේ දෙක ලියාගත්තට පස්සේ මට ලියන්න පුළුවන් මොකද්ද? මේ දෙකේ එකතුව අංශක 180ක් කියලා. එහෙනම් මම ලියනවා
x ධන r සමානයි අංශක 180යි. හේතුව මොකද්ද? දැන් මේ දෙන්නම 90 වෙනවනේ. එහෙනම් 180ක් මෙතෙන්ට ගිහිල්ලා තව 180යි ඉතුරු. හේතුව මේ චතුරස්‍රයේ මොකද්ද? අභ්‍යන්තර කෝණ 360ක් නිසා. එහෙනම් මම ලියනවා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 360ක් නිසා. ඔක තමයි මගේ හේතුව. එහෙනම් x ධන r කියන්නේ 180යි. බලන්න දරුවනේ ඊළඟට මෙන්න මේ කෝණ තුනේම එකතුවත් කීයද? y ධන z ධන r සමානයි අංශක 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අංශක 180ක් නිසා. එහෙනම් හරිනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අංශක 180යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 360යි. මේක 180ක් උනේ යයි. මේ දෙන්න 90යි 180ක් වුණා. ඒක අපි කලින් ලිව්වා. එහෙනම් දැන් මේ දෙපැත්ත සමානයි. දකුණු පැත්ත දෙක සමාන නිසා වම් පැත්ත දෙක සමාන වෙනවා. මම ලියනවා x ධන r සමානයි y ධන z ධන r. බලන්නදරු මට අවසාන උත්තරේ ඕනේ x y z කියන පද තුන. මගේ දැන් r කියලා එක්කෙනෙක් වැඩිපුර ඇවිල්ලා. එහෙනම් මම ලියනවා දෙපසින්ම r අඩු කරන්න. දෙපසින්ම r අඩු කරන්න. එතකොට x ධන r වලින් r අඩු කරනවා. y ධන z ධන r වලින් r අඩු කරනවා. ධනාට ඍණාර කැපෙනවා. ධනාට ඍණාර කැපෙනවා. උත්තරේ එනවා x සමානයි y ධන z කියලා. බලන්නකෝ. මට අවශ්‍ය උනේ ඒකමයි. ඒක ලස්සනට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මම රූපේ පැහැදිලිව ලකුණු කරපු නිසා මට පැහැදිලිවම ලියන්න පුළුවන්. එම නිසා මොකක්ද x කියන්නේ කවුද? APB. එම නිසා APB කෝණය සමානයි y කියන්නේ කවුද? CAB කෝණය. CAB කෝණය ධන z කියන්නේ කවුද? මෙන්න මෙයා. ABC කෝණය. බලන්න. ඉතාමත් ලස්සනට අපේ උත්තරය ඇවිල්ලා. මුලින්ම ගන්න හිතුව දේ පැහැදිලිව ගලපලා ලිව්වා. එතකොට සම්පූර්ණ ලකුණ අපිට ලබා ගන්න පුළුවන්. දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි. දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා. CDPE වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න. බලන්න. ඒකත් දැන් අපිට හරිම ලේසියෙන් හදන්න පුළුවන්. ඇයි? මේ බලන්නකො. දැන්ටමත් අපි උත්තරේ හදලා ඉවරයි. මේ දෙන්න අංශක මෙයා 90යි මෙයා 90යි මේ දෙන්න 180ක් වෙන නිසා මේ දෙන්න එකතුව කීයක් වෙනවද? අංශක 180ක් වෙනවා. එහෙනම් මම ලියනවා මේ කෝණයයි අංශක 92ක්. එහෙනම් මම මේක මුලින්ම ලියලා ඉන්නම්. මම ලියනවා CEP කෝණය සමානයි CDP කෝණය සමානයි අංශක 90යි. කලින් මම ඒක සාධනය කරපු නිසා මම ලියනවා සාධිතයි කියලා. මම කලින් ඒක ලිව්වා. එහෙනම් මේ දෙකම අංශක 90යි වෙනවා නම් මේ දෙක එකතුව 180යි. එහෙනම් මේ දෙක එකතුවක් 180යි. දැන් දරුවෝ මේ දෙන්නම 90යි 180 වුණාට පස්සේ මට මේ දෙක එකතුව අංශක 180යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් මම ලියනවා EPD කෝණය ධන ECD කෝණය සමානයි අංශක 180යි. හේතුව මොකද්ද? මේක පාද හතරක් තියෙන චතුරස්‍රයක්. එහෙනම් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 180ක් නිසා. ඒ නිසා තමයි මේ කෝණ දෙක එකතු 180ක් වෙන්නේ. එහෙනම් මේ කෝණ දෙක එකතු 180ක් වෙච්ච එක මට ලියන්න පුළුවන්. එම නිසා දරුවෝ මම ලියනවා CDPE වෘත්ත චතුරස්‍රයකි. හේතුව මොකද්ද? සම්මුඛ කෝණ පරිපූරක නිසා. සම්මුඛ කෝණ දෙක පරිපූරක නිසා CDPE වෘත්ත චතුරස්‍රයක් වෙනවා. බලන්න. ගාන සාධනය කරලා අවසන් වුණා. අපි එහෙනම් ඊගව ප්‍රමේයට යමු. දරුවනේ වෘත්ත චතුරස්‍ර පාඩමේ ඊළඟ ප්‍රමේය තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ඔන්නෝක තමයි ඊළඟ ප්‍රමේය. බලන්න. මම මෙන්න මෙතන රූපයක් ඇඳලා තියෙනවා.
රූප තුනක් තියෙනවා. මම එකින් එක හදන්න. මේ බලන්න. මේක වෘත්ත චතුරස්‍රයක්. හරිද? මේක වෘත්ත චතුරස්‍රයක් නම් මේ බාහිර කෝණය 100යි. එහෙනම් වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයයි. එහෙනම් මෙයා අභ්‍යන්තරයට ගිහිල්ලා තමයි සම්මුඛයට යන්නේ. මෙයා අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි නේද දරුවෝ? මෙයා 100යි. එහෙනම් y කියන්නේ කීයද? y කියන එකෙනත් 100යි. හේතුව අභ්‍යන්තර සම්මුඛ කෝණ. එහෙනම් බලන්න දරුවෝ. මේ තියෙන බාහිර කෝණය. බාහිර කෝණය සමාන වෙන්නේ කාටද? අභ්‍යන්තර සම්මුඛ කෝණයට. අභ්‍යන්තර කෝණයට පැනපු ගමන්ම එයාට ඉස්සරහින් ඉන්න කෝණයට තමයි බාහිර කෝණය සමාන වෙන්නේ. එහෙනම් x කියන්නේ දරුවනේ 70යි. බලන්න. ඉතාමත්ම ලේසිනේ. ඒක ඉතාමත්ම ලේසි ගානක්. එහෙනම් මේක හදන්න. මේ බලන්න. බාහිර කෝණය 70යි. මේක සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට. අභ්‍යන්තර සම්මුඛ කෝණය කියන්නේ මෙන්න මෙයා. එහෙනම් මෙයා කීයද? 70යි. මට ඒකේ x හොයන්න තියෙනවා. බලන්න. මෙන්න මේ වෘත්ත ඛණ්ඩය දිහා බලන්න. මෙන්න මේ වෘත්ත ඛණ්ඩය දිහා. අපේ 10 වසරේ පාඩම. වෘත්ත ඛණ්ඩයක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධි ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක්. එහෙනම් කේන්ද්‍රයේ කෝණය තමයි ලොකු එක්කෙනා. පරිධියේ කෝණය 70යි නම් කේන්ද්‍රයේ කෝණය කීයද? අංශක 140යි. මෙයා 140යි මෙයා 120යි. එහෙනම් ලක්ෂයක් වටා කෝණය. ලක්ෂයක් වටා කෝණය කීයද? අංශක 360යි. 140 120යි කියන්නේ 260යි. 260යි තව 100ක් කෝණේ අංශක 360 වෙන්න. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 100යි. දරුවනේ මේ තියෙන්නේ වෘත්තයේ අරය. මේ තියෙන්නේ වෘත්තයේ අරය. එහෙනම් මේ පාදයයි සමානයි. එහෙනම් ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා මෙන්න මෙතන ඉන්න x කෝණයයි මෙන්න මෙතන ඉන්න පොඩි කෝණයයි සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙනවා නම් මෙයා x නම් මෙයාත් x වෙනවා. එතකොට ඒ දෙකේම එකතුව කීයක් වෙන්න ඕනද? මෙතෙන්ට 100ක් ගියා නම් ත්‍රිකෝණයේ කෝණ එකතුව 180යි. එහෙනම් මේ දෙන්නම 80යි. ඔයාලට එහෙනම් ලේසියෙන් හොයාගන්න පුළුවන් x සමානයි අංශක 40යි. හදන විදිහ ඕනේ. නැතුව නිකම්ම එකපාරටම උත්තරේ දාන්න එපා. පැහැදිලිව හදන විදිහ පෙන්නන්න. නැතුව නිකන් කොහෙන් හරි මේ මූක්කක් නැතුව එකපාරටම උත්තරය ආවයි කියලා ඔයාලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිව ඔයාගේ ගණන් ටික ලියන්න. මම මේ ගානට එනවා. බලන්න. බාහිර කෝණය 80යි. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට. මෙයා අභ්‍යන්තර සම්මුඛ කෝණය. මෙන්න මෙයා තමයි සම්මුඛ කෝණය. එහෙනම් මෙන්න මේකට. මෙන්න මේ සම්පූර්ණ කෝණය කීයද? අංශක 80යිලු. දැනටවත් මෙතන 60ක් තියෙන. එහෙනම් මෙන්න මෙයා කීයද? එයා 20යි. ඇයි? බාහිර කෝණය සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට. බාහිර කෝණය 80යි. අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙන්න මෙයා. දැනටමත් එයාගේ 60ක් ඉන්නවා. එහෙනම් මේ පොඩි කෑල්ල අංශක 20යි. බලන්න දරුවනේ හරිම ලේසිනේ. මෙන්න මේ වෘත්ත ඛණ්ඩය දිහා බලන්න. අපි ඉගෙන ගත්තා 10 වසරේදී එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙනම් මේ ඛණ්ඩයෙන් තමයි මෙන්න මේ කෝණය තියෙන්නේ. මේ ඛණ්ඩයේම තමයි මෙන්න මේ කෝණය තියෙන්නේ. එහෙනම් මේ කෝණය 20යි නම් දරුවනේ x කෝණය කීයද? x සමානයි අංශක 20යි. බලන්න. ඉතාමත්ම ලේසි ප්‍රමේයක්. අපි එහෙනම් මේ ප්‍රමේයේ සාධනය ගණන් හදමු. එහෙනම් දරුවනේ 21 3 අභ්‍යාසයේ 3 වෙනි ගානට මම යනවා. බලන්න ගාන කියනවා BDGF BDGF හා DCEG DCEG කියන්නේ වෘත්ත චතුරස්‍ර වෙනවලු. ඒක අපිට වැදගත්. අනිවාර්යෙන් අපිට ඒක වැදගත්. ඒ නිසානේ ඒක ගාන දීලා තියෙන්නේ. ඒක මතක තියාගෙන ඉන්න ඕනේ. ඊළඟට කියනවා GDC අංශක 80ක් වේලු. අපෙන් අහනවා AFG හා AEG සොයන්න. AEG මෙන්න මෙයා. දැන් අපි කොහොමද හොයන්නේ? දරුවනේ මෙයත් වෘත්ත චතුරස්‍රයක් මෙයත් වෘත්ත චතුරස්‍රයක් කියනවා. එහෙනම් අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවානේ. එහෙනම් මෙයා කීයද? මෙයා අංශක 100යි. මෙයා අංශක 100යි නම් දරුවනේ සරල රේඛාවක බද්ධ කෝණ මෙයා අංශක 80යි. එහෙනම් අපිට ආවා AEG. AEG ලියන්න පුළුවන් අංශක 80යි.
බලන්න. මෙයා 80 නිසා මෙයා කීයද? මෙයාව අපිට හොයලා ගන්නත් පුළුවන්. එයා 100යිනේ සරල රේඛාවක බද්ධ කෝණ. එහෙම නැත්නම් අපි දැන් මේ ඉගෙන ගත්ත ප්‍රමේය පාවිච්චි කරා නම් මෙන්න මෙයා BDGF කියන්නේ මෙන්න මෙයා වෘත්ත චතුරස්‍රයක් නම් මේ තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මෙන්න මේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර කාටද? සම්මුඛ කෝණයට. මෙයා සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණයට. එහෙනම් මෙන්න මෙයා කීයද? 80යි. මෙයා 80යි නම් දරුවනේ මේ කෝණය කීයද? 100යි. හේතුව සරල රේඛාවක බද්ධ කෝණ. එහෙනම් අපි කියනවා AFG කියන්නේ කීයද? AFG කෝණය සමානයි අංශක 100යි. අපිට කියනවා AFGE වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න. මේක අගයන් හොයන්න තිබ්බ නිසා මම ඒක නිකම්ම ලිව්වා. වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න කියන්නේ අපි සාධනයක් කරන්න ඕනේ. එහෙනම් අපි ලියනවා සාකයු මොකද්ද? AFGE වෘත්ත චතුරස්‍රයක් බව. ඊළඟ මම ලියනවා සාධනය. මම කලින් අගයන් ගත්ත විදිහත් මේක ලියමු. ඒතරම ලියනවා GEC කෝණය සමානයි කීයද? අංශක 100යි. හේතුව වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක නිසා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක නිසා GEC 100යි. එහෙනම් ලියනවා GEA කෝණය සමානයි අංශක 80යි. හේතුව සරල රේඛාවක කෝණය අංශක 180ක් නිසා. එහෙනම් GEA හෙව්වා. ඊගොල්ලෝ ලියනවා BFG කෝණය සමානයි අංශක කීයද? 80යි. හේතුව මොකද්ද? වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා BFG 100යි. එහෙනම් මොකද වෙන්නේ? AFG කීයක් වෙන්න ඕනද? එයා 100ක් වෙන. එහෙනම් ලියනවා මෙයා 100යි. හේතුව සරල රේඛාවක කෝණය අංශක 180ක් නිසා. එහෙනම් දරුවනේ මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි දෙක මං හොයලා ඉවරයි. එහෙනම් ලියනවා මේ දෙකේ එකතුව කීයද? 180යි. ඒ නිසා ඒක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. හේතුව සම්මුඛ කෝණ පරිපූරක වන නිසා. එහෙනම් ලියනවා AFG කෝණය ධන AEG කෝණය සමානයි කීයද? අංශක 180යි. අපි එන ලියන දරුවෝ එම නිසා මොකද වෙන්නේ? AFGE වෘත්ත චතුරස්‍රයක් වේ. හේතුව මොකද්ද? සම්මුඛ කෝණ පරිපූරක නිසා. මේ සාධනය මෙච්චර දිගට ගෙනියන්න ඕනේ නැහැ. මම මේක පියවරෙන් පියවර එමීට සරලව ලියලා තියෙනවා. මේක මීට වඩා කෙටියෙන් අපිට උමනාවෙන්ම ලියන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මම ඊගව ගාන සාකච්ඡා කරන්නම්. දරුවනේ වෘත්ත චතුරස්‍ර පාඩමේ අවසාන ගාන විදිහට මම තෝරගන්නවා 21 3 අභ්‍යාසයේ 6 වෙනි ගාන සාකච්ඡා කරන්න. බලන්න රූපය දීලා ඔයාලට කියනවා PQ සමානයි QRද? PQ සමානයි QRද? PR සමානයි PSද? PR සමානයි PSද වේ. PRS කෝණය සමානයි 2යි QRP නම්. PRS මෙතන ඉන්නේ S. PRS කෝණය සමානයිලු 2යි QRP. ගොඩක් ළමයින්ට මෙන්න මේක පැටලෙනවා. මෙතන කියන්නේ PRS කෝණය සමානයි 2යි QRP කියන එකෙන් මේ QRP කියන කෝණය දෙකෙන් ගුණ කරාම තමයි මේ PRS එක හැදෙන්නේ. මොකද්ද? QRP කෝණය දෙකෙන් ගුණ කරාම තමයි
PRS හැදෙන්නේ. ඒකෙන් මොකද්ද කියවෙන්නේ? මේ PRS කියන කෝණය QRP කෝණය වගේ දෙගුණයක් කියලා කියන්නේ. ගොඩක් අයට ඔතන පැටලෙනවා. ඒ නිසා මම ලියනවා මෙහෙම. PRS සමානයි 2යි QRP කියන්නේ QRP එක වගේ දෙගුණයක්. එහෙනම් මම ගන්නවා QRP කෝණයට මෙන්න මෙයාට මම ගන්නවා x කියලා. එහෙනම් දරුවෝ PRS කෝණය කීයක් වෙනවද? ඒ වගේ දෙගුණයක් වෙනවා. එහෙනම් මම යාට ලියනවා 2x කියලා. බලන්න මේ ත්‍රිකෝණයේ මේ පාදය සමාන නිසා සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙයා x නම් මෙයාත් x. මේකෙත් එහෙමයි. පාද දෙකක් සමානයි. එහෙනම් මෙයාගේ ඉස්සරහා ඉන්න කෝණය 2x. එහෙනම් මෙයාගේ ඉස්සරහා ඉන්න කෝණයත් 2x වෙනවා. හරිනේ. දැන් අපි සාධනය කරමු. කොහොමද අපි සාධනය කරන්නේ? මම ලියනවා. සාකයු මොකද්ද? PSRQ වෘත්ත චතුරස්‍රයක් බව. ඔක තමයි අපි සාධනය කරලා පෙන්වන්න ඕනේ. නිර්මාණයක් නැති නිසා මම එකපාර ලියනවා සාධනය කියලා. මම මොකද්ද ගත්තේ? මෙයා x, මෙයාත් x. එහෙනම් බලන්න දරුවෝ මේ කෝණ තුනේම එකතුව කීයක් වෙන්න ඕනද? මේ කෝණ තුනේම එකතුව 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එහෙනම් මෙන්න මේ කෝණය කීයද? මේ දෙන්නම දැන්ට x ඒව දෙකක් ගිහිල්ලා ඒ කියන්නේ මේ දෙන්නම 2x. තුන් දෙනාම වෙන්න ඕනේ 180යි. එහෙනම් 180න් 2x අඩු කරාම තමයි මෙන්න මෙතන කෝණය එන්නේ. එහෙනම් මම මෙතන ලියනවා 180 ඍණ 2x කියලා මෙන්න මේ කෝණයේ අගය. මොකද්ද? 180 ඍණ 2x කියලා ලියනවා මෙන්න මේ q කෝණයේ අගය. එතන මට පෙන්වන්න තියෙන්නේ මොකද්ද? PSRQ වෘත්ත චතුරස්‍රයක් කියලා. එහෙනම් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන්න ඕනේ. බලන්න දරුවෝ මේ සම්මුඛ කෝණ දෙක එකතු කරලා බලන්න මොකද වෙන්නේ කියලා. 180 ඍණ 2x ට මේ 2x එකතු කරාම මොකද වෙන්නේ? ඍණ 2x ට ධන 2x කැපිලා ගිහිල්ලා මේ q කෝණයේ s කෝණයේ එකතුව අංශක 180ක් වෙනවා. බලන්න. ඉතාමත් ලේසියෙන් මම ගාන හිතලා ඉවරයි. එහෙනම් ඒ හිතපු දේ පැහැදිලිව ලස්සනට ලියමු. මම ලියනවා සාධනය. මුලින්ම මම මොකද ලියන්නේ? QRP. ඒකනේ මම ගත්තේ. QRP සමානයි x ලෙස ගනිමු. ඔයා මේ රූපය උත්තර පත්‍රයේ අඳිනවා නම් මේ ඔක්කොම මෙහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා මෙහෙම හදාගෙන ගිහිල්ලා ඒ විදිහම ලියුවට කමක් නැහැ. ඔයා මේක උත්තර පත්‍රයේ අඳින්නේ නැත්නම් අනිවාර්යෙන් ඔයා මේව ලියන්න ඕනේ. QRP සමානයි x ලෙස ගනිමු. එම නිසා මෙයත් කවුද? QPR කෝණය සමානයි x. හේතුව මොකද්ද? ත්‍රිකෝණයක සමාන පාදවලට මොන කෝණද? සම්මුඛ කෝණ. එහෙනම් මේ දෙන්නම x නිසා මම ලියනවා QPR කෝණය සමානයි 180 ඍණ 2x. හේතුව මොකද්ද? මේ දෙන්නම x වුණා. තුන් දෙනාම 180යි. එහෙනම් තුන් දෙනාගෙන්ම 180යි. මේ දෙන්නම අඩු කරාම මෙයාගේ කෝණය එනවා. මම එහෙනම් ලියන්නේ මොකද්ද හේතුව? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අංශක 180ක් නිසා කියලා මම හේතුව ලියනවා. ඒකනේ හේතුව වෙන්න මෙයා 180 ඍණ 2x කියලා කෝණයක් අපිට ලැබෙන්න. එහෙනම් මම ඒකේ හේතුව ලිව්වා. ඊගාට මම ලියනවා PRS බලන්න දරුවෝ අපි මුලින්ම ගාන හදන හැටි හිතුවාම අපිට ඉතාමත් පැහැදිලිව ලියන්න පුළුවන්. බලන්න PRS කෝණය සමානයි 2x. හේතුව මොකද ලියන්නේ? අන්න අරක තමයි හේතුව. PRS කෝණය සමානයි 2යි QRP නිසා. PRS කියන කෝණය QRP වගේ දෙගුණයක් නිසා තමයි PRS එක 2x උනේ. ඇයි? QRP කියන්නේ x නේ. එහෙනම් මෙයා 2x. එහෙනම් මම ලියනවා මෙතනින් උත්තරේ RSP කෝණයත් කීයද වෙන්නේ? 2x වෙනවා. හේතුව මොකද්ද? සමාන පාදවලට සම්මුඛ කෝණ. ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ.
සම්මුඛ කෝණ. එහෙනම් ඒකත් හරි. බලන්න දරුවෝ. RSP කෝණය කීයද? 2x. PQR කෝණය කීයද? 180 ඍණ 2x. මම එහෙනම් සම්මුඛ කෝණ දෙක එකතු කරනවා. මම එහෙනම් ලියනවා PQR කෝණය ධන RSP කෝණය සමානයි. මෙයා කීයද? 180 ඍණ 2x. RSP කියන්නේ ධන 2x. මේ දෙක එකතු කරාම මොකද වෙන්නේ දරුවනේ? ඍණ 2x ට ධන 2x කැපිලා යනවා. එතකොට මට උත්තරේ එනවා. එම නිසා PQR කෝණය ධන RSP කෝණය සමානයි අංශක 180ක් කියලා. එහෙනම් සම්මුඛ කෝණ දෙකේ අගය එකතු කරාම එන්නේ අංශ 180යි. එහෙනම් සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මම එහෙනම් ලියනවා හේතුව. එම නිසා මොකද්ද? PSRQ මොකද්ද වෙන්නේ? වෘත්ත චතුරස්‍රයකි. හේතුව මොකද්ද? සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. බලන්න ලස්සනට ගාන පැහැදිලිව ලිව්වා. බලන්න මේ වගේ ගාන ලිව්වයන් පස්සේ බලන ගුරුතුමාට ලකුණු කපන්න තැනක් කොහෙවත් නැහැ. ඇයි? අපි ගාන පැහැදිලිව හිතුවා. හිතපු දේ බලන ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන ලිව්වා. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. මම එහෙනම් දරුවනේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය මෙතනින් ලියන්නම්. දෙවෙනි ප්‍රශ්නේ කියනවා QPT කෝණය අනු PRS කෝණය සමානයි 3/2 බව පෙන්වන්න. මේක තමයි මොකද්ද? සාධනය කළ යුත්තේ. මම ඒකත් ලියන්නම් සාක U කියලා. සාක U සාධනය කළ යුත්තේ. එතකොට QPT කියන්නේ කීයද දරුවෝ? QPT. ඒක මම දන්නේ නැහැ. මම සාධනය කියලා ලියනවා. සාධනය කරන්න යන්නේ QPT මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය. කීයද? මේ වෘත්ත චතුරස්‍රයක් කියලා කලින් ගානේ ඔප්පු කරා. මේ වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණය අභ්‍යන්තර මොකට සමාන වෙන්නේ? සම්මුඛ කෝණයට සමාන. එහෙනම් මම ලියනවා දරුවනේ QPT කෝණය සමානයි කීයටද? මෙන්න මේ දෙක එකතුවට x ධන 2x ට. ඒ කියන්නේ කීයද? 3x. QPT සමානයි 3x. හේතුව මොකද්ද? වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා කියලා මම හේතුව ලියනවා. එහෙනම් QPT කියන්නේ කීයද? 3x. PRS කෝණය. PRS කෝණය කීයද දරුවෝ? PRS ඒක කීයද? 2x. එහෙනම් අපි අනුපාතය ලියමු. QPT අනු PRS කීයද? QPT කියන්නේ 3x කියලාම ගත්තා. එහෙනම් 3x අනු මෙයා කවුද? 2x. දෙන්නම මම x කින් බෙදනවා. එතකොට මට උත්තරේ එනවා මොකද්ද? QPT අනු PRS සමානයි 3/2 කියලා. බලන්න. මම මේක x කින් බෙදපු ගමන් x ට x කැපිලා යනවා. දෙපැත්තෙම මෙයාවත් x කින් බෙදනවා, මෙයාවත් x කින් බෙදනවා. x ට x කැපිලා ගියා. එතකොට මට එන උත්තරේ 3/2 කියලා. හරිම සරලව අපි සාධනය කරන ගාන හැමතිස්සෙම හදනවා කොහොමද? ගාන හදන්න කලින් හරියට හිතුවාම